තෙරුවන් සරණයි හැම දිනාටම. නමෝ මහා කරුණිකස්ස තස්ස. ඒ මහා කරුණික ආනන් වහන්සේට নমස්කාර වේවා. පිරිවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් පිරිවෙන් සඳහා නිර්දේශිත පාලි පෙළපොත් මාලාවෙහි පහවසර සඳහා නිර්දේශිත පාලි පෙළපොතෙහි එන පළමුවන පාඩම පිළිබඳව අධ්‍යයනයක් හා ඒ පිළිබඳ විමර්ශනයක් සිදු කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ. මම කලගම්වත්තේ චන්දවිමල හාමුදුරුවෝ දර්ශනීය විශේෂවේදී දෙවන වසර දර්ශනීය අධ්‍යනාංශය පේරාදෙණිය විශ්වවිද්‍යාලය. පඨමෝ පාඨෝ පළමුවන පාඩම නමෝ මහා කරුණිකස්ස තස්ස. තස්ස ඒ මහා කරුණිකස්ස මහා කරුණිකයන්න් වහන්සේට නමෝ නමස්කාර වේවා. පළමුවෙනි පාඩමේ අපිට තියෙනවා සමන්තපාසාදිකා කියන විනය අට කතාවෙන් විනය අටුවාවෙන් උපුටා ගන්නා ලද ගාථා ත්‍රිත්වයක්. මේ ගාථා ත්‍රිත්වය සිංහලට පරිවර්තනය කරන්නට තමයි තිබෙන්නේ. අපි මෙතෙන් පටන් මේ ගාථා ත්‍රිත්වය සිංහලට පරිවර්තනය කරමු. එතකොට පළවෙනි ගාථාව ගමු අපි. යෝ කප්ප කෝටි හිපි අප්ප මෙය්‍යං කාලං කරොන්තෝ අති දුක්ඛරාණි ඛේදං ගතෝ ලෝක හිතාය නාතෝ නමෝ මහා කරුණිකස්ස තස්ස. එතකොට අපි මේකේ පදෙන් පදයට අර්ථ විග්‍රහ කරමු. ලෝකනායක වූ යෝ යම් සර්වඥවරයෙක් කප්ප කෝටි හිපි කප් කෙල ඝන නිදු අප්ප මෙය්‍යං ප්‍රමාණය කළ නොහැකි කාලං කාලයක් මුළුල්ලෙහි අති දුක්ඛරාණි අතිශය දුෂ්කර ක්‍රියාවන් කරොන්තෝ කරනුයේ ලෝක හිතාය ලෝකයාට හිත පිණිස නැත්නම් සත්ව ලෝකයාට හිත පිණිස ඛේදං ගතෝ කායික පරිශ්‍රමයට පැමිණියේද තස්ස මහා කරුණිකස්ස ඒ මහා කරුණිකයන්න් වහන්සේට නමෝ මාගේ নমස්කාරය වේවා. එතකොට මේකේ තේරුම එන්නේ මෙහෙම. ලෝකනායක වූ යම් සර්වඥවරයේ කප් කෙල ඝන නිදු ප්‍රමාණය කළ නොහැකි කාලයක් මුළුල්ලෙහි අතිශය දුෂ්කර ක්‍රියාවන් කරනුයේ සත්ව ලෝකයට හිත පිණිස කායික පරිශ්‍රමයට පැමිණියේද මහා කරුණික වූ ඒ ලෝකනායක වූ සර්වඥයන් වහන්සේට මාගේ নমස්කාරය වේවා. ඒ වගේම අපි දෙවෙනි ගාථාවත් බලමු. අසම්බුදම් බුද්ධ නිසේවිතං යං භවා භවං ගච්ඡති ජීව ලෝකෝ නමෝ අවිජ්ජාදි කිලේශ ජාල විද්ධාන්සිනෝ ධම්ම වරස්ස තස්ස. මේකෙත් අපි පදෙන් පදයට අර්ථ විග්‍රහ කරලා බලමු. බුද්ධ නිසේවිතං බුදුරජුන් විසින් නිති නිරන්තරයෙන් සෙවුනා ලද යම් සපර්යාප්තික නවලෝකෝත්තර ධර්මයක් අසම්බුදං අවබෝධ නොකිරීම හේතු කොට ජීව ලෝකෝ සත්ව ලෝකය භවා භවං භවයෙන් භවයට ගච්ඡති යේද අවිජ්ජාදි කිලේශ ජාලා අවිද්‍යාදී ක්ලේශ සමූහය විද්ධාන්සිනෝ නසන සුළු වූ තස්ස ධම්ම වරස්ස ඒ ධර්ම රත්නයට ඒ උතුම් ධර්මයට නමෝ මාගේ নমස්කාරය වේවා. එතකොට මේකේ තේරුම එන්නේ බුදුරජුන් විසින් නිති සෙවුනා ලද යම් සපර්යාප්තික නවලෝකෝත්තර ධර්මයක් අවබෝධ නොකිරීම හේතු කොට සත්ව ලෝකය
භවයෙන් භවයට යේද අවිද්‍යාදී ක්ලේශ සමූහය නසන සුළු වූ ඒ උතුම් ධර්මයට මාගේ নমස්කාරය වේවා. එතකොට තුන්වෙනි ගාථාවත් අපි බලමු. ගුණේහි යෝ සීල සමාධි පඤ්ඤා විමුක්ති ඥානප්ප භූතිහි යුත්තෝ කෙත්තං ජනානං කුසලත්තිකානං තමරිය සංගං සිරසා නමාමි. එකිට පදෙන් පදයට අර්ථ විග්‍රහ කරලා බලමු. සීල සමාධි පඤ්ඤා විමුක්ති ඥානප්ප භූතිහි සීල සමාධි ප්‍රඥා විමුක්ති ඥානාදී ගුණේහි ගුණයන්ගෙන් යෝ යම් ආර්ය සමූහයක් යුත්ත වූයේද කුසලත්තිකහානං ජනානං පින් කැමැති ජනයන් හට කෙතක් වැනි වූ නැත්තම් කුඹුරක් වැනි වූ තමරිය සංගම්. මෙතන තන්දන ආර්ය සංගම් කියන එක තමයි සංදි වෙලා තමරිය සංගම් කියලා තියෙන්නේ. එතකොට තන් ඒ ආර්ය සංගම් ආර්ය සංඝයාට සිරසා නමාමි. සිරසා කියලා කියනවා හිසින් නමාමි වඳිමි. එතකොට මේකේ තේරුම එනවා සීල සමාධි ප්‍රඥා විමුක්ති ඥානාදී ගුණයන්ගෙන් යම් ආර්ය සමූහයක් යුක්ත වූයේද පින් කැමැති ජනයන් හට කෙතක් වැනි වූ ඒ ආර්ය සංඝයා මස්තකයෙන් වඳිමි. එතකොට මේ ගාථා තුනෙහි අර්ථය මනවින් අවබෝධ කර ගැනීමට සහ මේ ගාථාවෙහි අර්ථය නිවැරදිව ලිවීමට සහ කීමට ඔබට හැකියාව ලැබෙන්නට ඕන. ඒ නිසා මේ ගාථා තුන මනාව පදෙන් පදේ අර්ථ විග්‍රහ කරන්නේ යෙදිලා මේකේ සරල අර්ථය ඔබ මනාව ධාරණය කරගන්නට ඕන. ඊළඟට පදමාලාව කියලා තියෙනවා මේකේ. කප්ප කෝටි හිපි කල්ප කෝටිය කිනු අපමෙයන් කියනවා ප්‍රමාණය කළ නොහැකි. කරොන්තෝ කියන්නේ කරන්නේ. අති දුක්කරාණි ඊතා දුෂ්කර වූ. කේදං කියන්නේ සංවේගයට. ගතෝ කියන්නේ ගිය. ලෝකහිතාය කියනවා ලෝකයාට හිත පිණිස. නාතෝ කියන්නේ පිහිට වූ. මහා කාරුණිකස්ස මහා කාරුණිකයාණන් වහන්සේට. අසම්බුදං මනවින් අවබෝධ නොකළ. එතකොට සම්බුද්ධං කියන්නේ මනවින් අවබෝධ කළ. එතකොට මෙතන අසම්බුදං මනවින් අවබෝධ නොකළ. බුද්ධ නිසේවිතං බුදුරදුන් විසින් ඇසුරු කරන ලද. භවා භවං භවයෙන් භවයට. විද්ධාංසිනෝ විද්ධාංසනය නැත්නම් නැසීම කරන්නා වූ. කුසලත්තිකාණං කුසල් කැමැත්ත උන්ට. තමරිය සංඝං තන්දන ආර්ය සංඝං ඒ ආර්ය සංඝයා ජීව ලෝකයා නැත්නම් සත්ව ලෝකයා. අවිජ්ජාදී අවිද්‍යාව ආදී කිලේශ ජාලා කෙලස් දැල්. අපි ඊළඟ පිටුවට යමු. අභ්‍යාස කියලා මේක කොටසක් තියෙනවා. එතකොට පළවෙනියට තිබෙන්නේ නමෝ මහා කාරුණිකස්ස තස්සේ යටතේ ඇති ගාථා සිංහලට නගන්න. එතකොට අපි දැන් මේ වෙනකොට ඒක අර්ථ විග්‍රහ කරණේ යෙදিলা අවසන්. ඒකේ අර්ථ දක්වලා අවසන් මේ වෙනකොටත්. එතකොට දෙවෙනි එක අපි බලමු. පහත් සඳහන් ප්‍රශ්න වලට පාලියෙන් පිළිතුරු සපයන්න. එතකොට මේකේ පාලියෙන් ප්‍රශ්න අහලා තියෙනවා. එතකොට අපි මේකට පිළිතුරු දෙන්නට ඕනත් පාලියෙන්මයි. පළවෙනි එක අපි බලමු. මහා කාරුණිකෝ කිත්තකං කාලං අති දුක්කරාණි අකාසී. පළවෙනි ප්‍රශ්නෙන් අහනවා මහා කාරුණිකයන්න් වහන්සේ කිත්තකං කාලං කොපමණ කාලයක් අති දුක්කරාණි ඊතා දුෂ්කර ක්‍රියාවන් අකාසි කළේද කියන කාරණය. එතකොට ඒකට පිළිතුරු දෙන්නට ඕන. මහා කාරුණිකෝ කප්ප කෝටි හිපි අප්පමෙය්‍යං කාලම් අති දුක්කරාණි අකාසී. මහා කාරුණිකයන්න් වහන්සේ කප් කෙල ගණනිදු ප්‍රමාණය කළ නොහැකි කාලයක් ඊතා දුෂ්කර ක්‍රියාවන් කළේය කියන ආකාරයට ඔබ පිළිතුරු දෙන්නට ඕන. පාලියෙම තමයි පිළිතුරු දෙන්නට ඕන. එතකොට අපි අවසාන එකත් ඒකේ පස්වෙනි එක බලමු. ආර්ය ශාවකා කීදිසේහි ගුණේ සමන්නාගතා භවಂತಿ. එතකොට අහනවා ආර්ය ශාවකයෝ
ගුණයන් කීයකින් සමන්නාගතද කියලා අහනවා. එතකොට මේකට කොහොමද අපි උත්තරේ දෙන්නේ? ඒකට උත්තරේ එන්නේ ආර්ය ශාවකා පංචේහි ගුණේහි සමන්නාගතා හොಂತಿ. ආර්ය ශාවකයෝ ගුණයන් පහකින් සමන්නාගත වෙති කියන කාරණය. එතකොට අනිත් තුනට 2 3 4 කියන ප්‍රශ්න වලට ඔබ උත්තර සපයන්නට ඕන. තුන්වෙනි එක තියෙනවා ගාථායසුරෙන් පිළිතුරු සපයන්න. එතකොට මුලින් අර සඳහන් කරපු සමන්තපාසාදිකා විනය අට කතාවේ සඳහන් ගාථා ත්‍රිත්වයෙන් තමයි ආශ්‍රය කරගෙන මේ ප්‍රශ්න පහට පිළිතුරු සපයන්නට ඕන. එතකොට පළවෙනි එක තියෙනවා කප්ප යන පදේ විවරණය කරන්න. උදාහරණයක් වශයෙන් ගත්තොත් කප්ප කියන්නේ කල්පයට. එතකොට කල්පය කියන එක මොකක්ද කියලා විවරණය කරන්න කියලා කියන්නේ. උදාහරණයක් වශයෙන් කල්පය කියලා කියන්නේ සිතාගත නොහැකි ප්‍රමාණීය කළ නොහැකි ඊතා දීර්ඝ වූ කාලයකි. බුද්ධ දේශනාව තුළ මේ උපමානුසාරයෙන් පැහැදිලි කොට ඇත. එතකොට බුද්ධ දේශනාව තුළ මේක මෙච්චරයි මෙපමණයි කියලා කාල සීමාවක් දක්වලා නැහැ. මේක උපමානුසාරයෙන් තමයි කල්පය කියන එක විග්‍රහ කරලා තියෙන්නේ. මේ වගේ කෙටියෙන් කල්පය කියන පදය විග්‍රහ කරන්න ඕනේ. එතකොට දෙවෙනි එක කියනවා ඇඳිලි බැඳ නමස්කාර කිරීම යන කුමක්ද? තුන්වෙනි එක අවිද්‍යාව අන්ධකාරයකට සමාන කොට ඇත්තේ කුමක් හේකින්ද? 4 ත්‍රිශික්ෂා නම් කරන්න කියලා තියෙනවා. 5 සංඝරත්නය කෙතකට සමාන වන්නේ කෙසේද? මේ කියන ප්‍රශ්න 4ට ඔබ පිළිතුරු සපයන්නට ඕන. අපි ඊළඟ කොටසට යම්. මෙතන අක්ෂර කියන කොටස. එතකොට අක්ෂර එනමින් හැඳින්වෙන්නේ අවසන් වීමක් හෝ ඡය වීමක් නොවන හේයි බව සාම්ප්‍රදායික පිළිගැනීමයි. නක්කරන්තීති අක්කරා. එතකොට අක්ෂර කියලා කියන්නේ අකුරු කියලා කියන්නේ අපි අවසන් වීමක් හෝ ඡය වීමක් ඉවර වීමක් නොවන නිසා අපි ඒවට කියනවා අක්ෂර කියලා. එතකොට පාලි භාෂාවේ අකුරු අක්කර වර්ණ ව්‍යංජන යන පදවලින්ද හඳුන්වනු ලබන අතර කච්ඡායන ව්‍යාකරණ සම්ප්‍රදායට අනුව පාලි භාෂාවේ අකුරු 41කි. අක්කරාපාදයෝ ඒකචත්තාලීසං. එතකොට පාලි භාෂාවේ මේ අකුරු කියන එකට අක්කර කියලා කියනවා, වර්ණ කියලා කියනවා, ව්‍යංජන කියලා කියනවා. කච්ඡායන ව්‍යාකරණ සම්ප්‍රදායට අනුව පාලි ව්‍යාකරණ සම්ප්‍රදායක් තමයි කච්ඡායන ව්‍යාකරණ සම්ප්‍රදාය කියලා කියන්නේ. මේ කච්ඡායන ව්‍යාකරණ සම්ප්‍රදායට අනුව ලියුණු පොතක් තමයි බාලාවතාරය කියලා කියන්නේ. එතකොට කච්ඡායන ව්‍යාකරණ සම්ප්‍රදායට අනුව පාලි භාෂාවේ අකුරු 41යි. එතකොට ඒක බාලාවතාර සඳහන් වෙන්නේ අක්කරාපාදයෝ ඒකචත්තාලීසං කියන පාඨයෙන්. ඒවා ස්වර 8කින් හා ව්‍යංජන 33කින් සමන්විත වේ. එතකොට ඒ 41 ස්වර 8කින් හා ව්‍යංජන 33කින් සමන්විතයි. මොග්ගල්ලාන ව්‍යාකරණ සම්ප්‍රදායට අනුව වර්ණ අකුරු 43කි. එතකොට මොග්ගල්ලාන ව්‍යාකරණ සම්ප්‍රදායට අනුකූලව එතකොට කච්ඡායන ව්‍යාකරණ සම්ප්‍රදාය කියන්නේ තවත් ව්‍යාකරණ සම්ප්‍රදායක්. මොග්ගල්ලාන ව්‍යාකරණ සම්ප්‍රදාය කියන්නේ තවත් ව්‍යාකරණ සම්ප්‍රදායක්. එතකොට මොග්ගල්ලාන ව්‍යාකරණ සම්ප්‍රදායට අනුව පාලි භාෂාවේ අකුරු 43කි. ආදයෝ තීනාලීස වන්නා. එතකොට කච්ඡායන ව්‍යාකරණ සම්ප්‍රදායට අනුව පාලි භාෂාවේ අකුරු 41යි. මොග්ගල්ලාන ව්‍යාකරණ සම්ප්‍රදායට අනුව පාලි භාෂාවේ අකුරු 43යි. අපි බලමු. ඒෝ ස්වර දෙක රස්ව හා දීර්ඝ යන දෙවිදියෙන්ම පිළිගැනීම නිසා ස්වර 10ක් වීම මීට හේතුව වේ. එහෙත් දීර්ඝ ලෙස උච්චාරණය කළ ලිවීමේදී ඒෝ වශයෙන් දීර්ඝව ලිවීමක් සිදු නොවේ. එතකොට ඔබ දන්නවා ඒෝ කියන ස්වර දෙක රස්ව ස්වර සහ දීර්ඝ ස්වර ලෙසත් පෙනී සිටින අවස්ථා තිබෙනවා. කෙටියෙන් සහ දීර්ඝව යෙදෙන අවස්ථාව ඔබ දැකලා තියෙනවා. මේ නිසා මොග්ගල්ලාන ව්‍යාකරණ සම්ප්‍රදාය කියනවා ඒ අකුරු ඒ කියන ඕ කියන අකුරු දෙක එකතු වෙලා ස්වර 10ක් වශයෙන් එයාලා පෙන්වා දෙනවා. එතකොට තමයි 43ක් බවට පත් වෙන්නේ. ඒත් ලියනකොට ඒක උච්චාරණය කිරීමේදී ඒ ඕ එහෙම දීර්ඝව සහ රස්ව උච්චාරණය කළත් ලියනකොට ඒක ලියන්නේ කෙටි ස්වර විදිහට. මොකද පාලි භාෂාවේ හල් අකුරු නැමැති නිසා. ඕනෑම භාෂාවක් නිවැරදිව ලිවීමට හා උච්චාරණය කිරීමට හුරු පුරුදු වීම ඉතා වැදගත්ය. එතකොට ලෝකේ තියෙන හැම භාෂාවක් පාහේ
කියන්නට සහ ලියන්නට මනවින් ලියන්නට සහ කියන්නට උච්චාරණය කිරීමට අප පුරුදු වෙන්නට ඕන. පාලි භාෂාව හැදෑරීමේදී මේ නිතර සිහි තබා ගත යුතු වැදගත් කරුණකි. විශේෂයෙන්ම පාලි භාෂාව අධ්‍යයනය කරනකොට පාලි භාෂාව විමර්ශනය කරනකොට පාලි භාෂාව ඉගෙන ගන්නකොට ඒ කාරණාවට වැඩි සැලකිල්ලක් තබා ගන්නට ඕන. වැඩි සැලකිල්ලක් දෙන්නට ඕන. ඒක නිරන්තරයෙන්ම සිහිය තබා ගන්නට ඕන කාරණයක්. මොකද නිවැරදිව ලිවීමට සහ උච්චාරණය කිරීමට විශේෂයෙන්ම පාලි භාෂාවේදී අපි මතක තියාගන්නට ඕන. භාෂාවක මූලික ඒකකය අක්ෂරයි. එතකොට භාෂාවක මූලික සිද්ධාන්තය වන්නේ මූලික පදනම වන්නේ අක්ෂර කියන කොටස. අක්ෂර කීපයකින් පදයක් සෑදෙන අතර පද කීපයකින් අර්ථවත් වාක්‍යයක් සෑදේ. එතකොට අක්ෂර කීපයක් එක්ක අහුවෙලා තමයි පදයක් සෑදෙන්නේ. ඒ වගේ පද කීපයක් එක්ක අහුවෙලා තමයි අර්ථවත් නිවැරදි වාක්‍යයක් සෑදෙන්නේ. පදයක අර්ථය නිවැරදිව හඳුනාගත හැකි වනුයේ අක්ෂර මගිනි. එතකොට පදයක අර්ථය ඒ අර්ථය නිවැරදිද කියලා අපි දැනගන්න පුළුවන්කම ලැබෙන්නේ අක්ෂර මගින්, අකුරු මගින්. අතෝ අක්කර සංඥාතෝ කියන පාඩයෙන් ඒක පැහැදිලි වෙනවා අපට. අක්ෂර නිවැරදිව නොයෙදුවහොත් අර්ථය වරදී. එතකොට අක්ෂර නිසිතැන ඒක යෙදුවේ නැත්තම් ඒකේ අර්ථය වරදිනවා. උදාහරණයක් වශයෙන් මල් පූජා කරන ගාථාව ගත්තොත් බොහෝ දෙනෙක් මේ ගාථාව වැරදියට තමයි උච්චාරණය කරන්නේ. උදාහරණයක් වශයෙන් වන්න ගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තොසින් කියලා කියනවා. හැබැයි මෙතන සන්තසින් හෝ සන්තොසින් කියලා යදෙන්න බෑ. එහෙවුනොත් ඒක වැරදි විදිහට උච්චාරණය කිරීමක් සහ වැරදි අර්ථයක් තමයි එන්නේ. එතකොට නිවැරදි වචනේ මොකක්ද එතන? සන්තතින් කියන එක. කුසුම සන්තතින්. මේ වගේ. එතකොට අර්ථයේ එතන වැරදි වෙනවා. සන්තසින් සන්තොසින් කියලා කිව්වොත්. එතකොට මෙතන කියනවා ශාස්ත්‍රූ යන අර්ථයේ දැනවීමට සත්තා ලෙස ලියවහොත් ඉන් අදහස් වනුයේ ශාස්ත්‍රූ නොව සතුරා හෝ සත්වයෝ යන්නයි. එතකොට ශාස්ත්‍රූන් වහන්සේ කියන පදයෙහි අර්ථය අපිට දැන්වීම සඳහා අපි මේ විදිහට සත්තා කියලා ලිව්වොත් එම ඒකේ අර්ථය වන්නේ වෙනත් එකක්. මෙතන මේ লীලා තියෙන සත්තා කියන එකෙන් අදහස් වෙන්නේ සතුරා නැත්නම් සත්වයෝ කියන අර්ථය. එතකොට විශේෂයෙන්ම පාලි භාෂාවේදී අපි නිවැරදිව අක්ෂර ගැලපීමට යොමු වෙන්නට ඕන. නිවැරදිව අක්ෂර හැසිරුවීමේ සමත් වෙන්නට ඕන. නැත්තම් ඒකේ තේරුම වැරදි බවට පත් වෙනවා. අපි ඊළඟ පිටුවට යමු. සංදිනාම සමාස තද්දිත කිතක ආඛ්‍යාතාදී ව්‍යාකරණාංග හැදෑරීමේදීද අක්ෂර අවබෝධය අත්‍යවශ්‍ය වේ. ඇතැම් විට පාලියේ තනි අක්ෂරය අර්ථවත් පදයක් වන අවස්ථාද ඇත. එතකොට සංදි නාම සමාස තද්දිත කිතක ආඛ්‍යාතාදී මේ ව්‍යාකරණ සෑම ව්‍යාකරණාංගයක්ම හදාරනකොට ඒ පිළිබඳව ඉගෙන ගන්නකොට අපට අක්ෂර අවබෝධය කියන එක අකුරු පිළිබඳව තියෙන අවබෝධය අපට ඉතාමත් වැදගත් වෙනවා. ඉතාමත් අත්‍යවශ්‍ය වෙනවා. ඇතැම් විට පාලියේ තනි අක්ෂරයේ අර්ථවත් පදයක් වන අවස්ථාද තිබේ. එතකොට පාලි භාෂාවේ තනි අක්ෂරයත් අර්ථවත් පදයක් වන අවස්ථා පාලි භාෂාවේ දකින්න පුළුවන්කම ලැබෙනවා. උදාහරණයක් වශයෙන් සා කියන එක සා කියලා කියනවා පාලියෙන් ඇය. එතකොට මෙතන සුනකයා කියලාත් අර්ථ දක්වලා තිබෙනවා. එතකොට ක කියන එක ජලය කියන අර්ථය. එතකොට චේ බොල කියන අර්ථය. බොහෝ පින්වත් කියන අර්ථය. මා කියන්නේ එපා කියන අර්ථය. එතකොට ඒ කාරණයක් ඔබ මතක තියාගන්නට ඕන. පාලි භාෂාවෙන් යමක් ලිවීමට භාවිතා කරන සුවිශේෂ වූ සංකේත විශේෂයක් නොමැති බවද සිහි තබා ගත යුතුය. එතකොට පාලි භාෂාවෙන් යමක් ලිවීමට ලියනකොට අපිට භාවිතා කරන විශේෂ වූ සංකේත පාලි භාෂාව තුළ දක්නට ලැබෙන්නේ නැහැ. අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් ජපන් භාෂාව ගත්තොත් ජපන් භාෂාවට ආවේනික වූ අක්ෂර සංකේත තිබෙනවා. එතකොට චීන භාෂාව ගත්තොත් චීන භාෂාවට ආවේනික වූ අක්ෂර සංකේත තිබෙනවා. එතකොට සංස්කෘත භාෂාව ගත්තා සංස්කෘත භාෂාවට
ආවේනික වූ අක්ෂර තිබෙනවා. එතකොට ඉංග්‍රීසි භාෂාව ගත්තත් ඉංග්‍රීසි භාෂාවට ආවේනික වූ අක්ෂර තිබෙනවා. එහෙත් පාලි භාෂාව තුළ එහෙම විශේෂ සංකේතකරණයක් දක්නට ලැබෙන්නේ නැහැ. ඒක අපි ලියන්නේ සිංහල භාෂාවෙන්. අප සිංහල අකුරෙන් පාලි හෝඩිය ලියා දක්වන අතර සියම් බුරුම ඉංග්‍රීසි ජපන් ආදී රටවල වැසියෝ තම තමන්ගේ භාෂාවල අක්ෂර වලින් පාලි හෝඩිය ලියනු ලැබේ. එතකොට අපි මේක පාලි භාෂාවේ අක්ෂර ලියන්නේ සිංහල අකුරෙන්. එතකොට සියම් බුරුම ඉංග්‍රීසි ජපන් ආදී ඒ රටවල ඒ මිනිස්සු තමන්ගේ ස්වදේශීය භාෂාවෙන් තමන්ගේ ඒ භාෂාවන්ගෙන් ඉංග්‍රීසි භාෂාවෙන් ජපන් භාෂාවෙන් එයාලා මේ පාලි භාෂාව ලියා දක්වනවා. එතකොට පාලි අක්ෂර මාලාව පාලි අක්ෂර මාලාවේ ස්වර 8කි. එතකොට ස්වර 8 තමයි අ ආ ඉ ඊ උ ඌ ඒ ඕ කියන අක්ෂර. එතකොට පාලි භාෂාවේ ව්‍යංජන 33ක් තිබෙනවා. ව්‍යංජන 33 තමයි කා ඛ ගා ඝ ङ චා ඡ ජා ఝ ඤ තා ඨ ඩා ಢ න තා ථ දා ධ න පා ප භා භ ම යා ර ල ව සහල අං. මේ අකුරු 33 ව්‍යංජන. එතකොට ස්වර 8යි ව්‍යංජන 33යි එක එකතු වුණාම පාලි භාෂාවේ අකුරු 41යි. එතකොට ස්වර කියලා කියනවා තමාම බැබලේ යන අදහසින් ස්වර නම් වේ. සයම් රාජෙන් තීති සර. එතකොට අපි දන්නවා ස්වරයක් කියලා කියන්නේ වෙනත් කෙනෙකුගේ ආධාරයක් උපකාරයක් නැතිව තනිව උච්චාරණය කරන්න පුළුවන් අකුරු වලට අපි කියනවා ස්වර කියලා. ඒ වගේම තමයි එසේම ව්‍යංජනාක්ෂරයක් උසුරු වීමට ආධාර වන හිඳ ස්වර නම් වේ. ව්‍යංජනයේ සාරාපෙන් තීති සර. එතකොට අපි දන්නවා ව්‍යංජනයක් තනියෙන් උච්චාරණය කරන්නට ඒක හසුරුවන්ට පුළුවන්කමක් ඇත්තේ නැහැ. ඒ සඳහා අනිවාර්යයෙන්ම ස්වරයක ආධාරයක් උපකාරයක් අවශ්‍යම වෙනවා. ඒ නිසා ව්‍යංජනයක් උසුරු වීමට ආධාර වන නිසා අපි ස්වර කියලා කියනවා. ස්වර 8 අතුරින් 3 ආ ඊ ඌ රස්ව වන අතර ඉතිරි ඒවා දීර්ඝ ස්වර වේ. ආ ඊ ඌ ඒ ඕ කියන. එතකොට ස්වර 8න් ආ ඊ ඌ කියන අකුරු තුන රස්ව ලෙස නැත්නම් කෙටියෙන් උච්චාරණය කරනවා. ඒ වගේම තමයි ආ ඊ ඌ ඒ ඕ කියන අකුරු දීර්ඝ ස්වර ලෙස අපි ගන්නවා. ඊළඟට කියනවා සංයෝගයකට මුලින් ඇති ඒ ඕ දෙක රස්වව උච්චාරණය වේ. එතකොට ඔබ දන්නවා මූලික දැන් ඉගෙනගෙන තිබෙනවා ඔබ මේ වෙනකොට සංයෝගාක්ෂරයක් කියලා කියන්නේ මොකද්ද? සංයෝගාක්ෂරයක් කියලා කියන්නේ බැඳි අකුරු වලට. එතකොට සංයෝගාක්ෂරයකට මුලින් තියෙන ඒ ඕ කියන අකුරු දෙක රස්වව කෙටියෙන් තමයි උච්චාරණය වෙන්නේ. උදාහරණයක් වශයෙන් මෙතන එත්ත කියන තැන උත්තහ කියන සංයෝගාක්ෂරයට මුලින් තියෙන එයන්න කෙටියෙන් උච්චාරණය වෙලා තිබෙනවා. එතකොට සෙය්‍යති දහම් කියන තැනත් එය කියන තැන තියෙන සංයෝගාක්ෂරයට මුලින් තියෙන ඒ එයන්න කෙටියෙන් තමයි උච්චාරණය වෙන්නේ. එතකොට ඔට්ඨෝ කියන තැනත් උට්ඨෝ කියන සංයෝගාක්ෂරයට මුලින් තිබෙන ඔයන්න රස්වව කෙටියෙන් තමයි උච්චාරණය වෙන්නේ. එතකොට සොත්ති කියන තැනත් එසේමයි. අපි ඊළඟ පිටුවට යමු. සංයෝගයක් නැති විට දීර්ඝව උච්චාරණය වේ. එතකොට සංයෝගාක්ෂරයක් තියෙනකොට කෙටියෙන් උච්චාරණය වෙනවා වගේම සංයෝගාක්ෂරයක් නැති විට දීර්ඝව උච්චාරණය වෙනවා. උදාහරණයක් වශයෙන් ඒවන් කියන තැන ඒ කියන අකුරට පිටිපස්සෙන් සංයෝගාක්ෂරයක් නොමැති නිසා ඒක ඒ කියලා දීර්ඝව උච්චාරණනවා. එතකොට ඒකං කියන තැනත් එහෙමයි. එතකොට සෝතං කියන තැනත් ඕ යන්න දීර්ඝව තමයි උච්චාරණය වෙලා තිබෙන්නේ. එතකොට ඕදනං කියන තැනත් දීර්ඝව උච්චාරණය වෙනවා. එතකොට දේවෝ කියන තැනත් දීර්ඝව උච්චාරණය වෙනවා. එතකොට ඒ ඕ අකුරු දෙක අසවර්ණ නම් වේ. එතකොට ඒ ඕ කියන අකුරු දෙකට තව කියන නමක් තමයි අසවර්ණ කියන නම. ව්‍යංජන ව්‍යක්ත අර්ථ දැනවීමෙහි සමත් අකුරු ව්‍යංජන නම් වේ. ව්‍යංජේති අත්තෝ ඒතේ හීති ව්‍යංජන. එතකොට ව්‍යංජන කියලා කියන්නේ ව්‍යක්ත අර්ථ දැනවීමෙහි සමත් නිසා, නිවැරදි අර්ථ දැනවීමෙහි සමත් නිසා අපි ඒකට කියනවා ව්‍යංජන කියලා. වර්ගාක්ෂර පහත දැක්වෙන පරිදි කයන්නේ සිට මයන්න දක්වා පහ බැගින් ඇති අකුරු 25 වර්ගාක්ෂර නම් වේ. ව්‍යංජනානං කාදයෝ මකාරාන්තා පංචසෝ අක්කරවන්තෝ වග්ගා. එතකොට
වර්ගාක්ෂර කියලා කියන්නේ කවර්ගයේ සිට කයන්නේ සිට මයන්න දක්වා ඇති පහ පහ බැගින් ඇති අකුරු 25ට අපි කියනවා වර්ගාක්ෂර කියලා. එතකොට වර්ගාක්ෂර තමයි කවර්ගය කාඛ ගාඝ ං චවර්ගය චාච ජාජ ඤ තවර්ගය ඨාඨ ඩාಢ න තවර්ගය තාථ දාධ න පවර්ගය පාප බාභ ම මේ අකුරු 25ට අපි කියනවා වර්ගාක්ෂර කියලා. මේවා අක්ෂර උපදින ස්ථානවල හා දිව මැද මැනවින් ස්පර්ශ වන හේයින් ස්පර්ශාක්ෂර ලෙසද නම් කෙරේ. එතකොට මේවට තවත් නමක් කියනවා ස්පර්ශාක්ෂර කියලා. එතකොට ස්පර්ශාක්ෂර කියලා කියන්නේ අක්ෂර උපදින ස්ථානවල දිව මැද මැනවින් දිව මැද හොඳින් ස්පර්ශ වන නිසා අපි ඒවට කියනවා ස්පර්ශාක්ෂර කියලා. ඒ වගේම තමයි අනෙක් අක්ෂර ක වර්ග ච වර්ග ආදී ලෙස කිසියම් වර්ගයකට නොවැටෙන හේයින් අවර්ගාක්ෂර නම් වේ. එතකොට මේ වර්ගාක්ෂර 25 හැරුණු කොට ඇති අනෙක් අකුරු වලට අපි කියනවා අවර්ගාක්ෂර කියලා. ඒ මොකද ක වර්ගය ච වර්ග ආදී මේ වර්ග වලට නොවැටෙන හින්දා අපි ඒවට කියනවා අවර්ගාක්ෂර කියලා. එතකොට අඝෝෂාක්ෂර වර්ගයන්ගේ පළමු දෙවන අකුරු 10ද ස කාරයේද අඝෝෂ නම් වේ. වග්ගානම් පඨම ද්විතියා සෝචා ഘോഷා. එතකොට අඝෝෂාක්ෂර පාලි භාෂාවේ 11ක් තියෙනවා. ඒ තමයි වර්ගයන්ගේ වර්ගාක්ෂර වල කවර්ගය පහළට සහ පළවෙනි පේලිය පහළට සහ දෙවන පේලිය පහළට. එතකොට කචට තප කචට තප අකුරු 10යි ස කියන අකුරයි කියන 11 අකුරු 11 අඝෝෂාක්ෂර ලෙස පාලි භාෂාවේ පෙන්වලා දෙනවා. එතකොට මේක මතක තියාගන්න හරිම ලේසි. වර්ගයන්ගේ පළමු අකුරු පේලිය පහළටත් දෙවන අකුරු පේලිය පහළටත් ස කාර්යයක් කියන අකුරු 11ට අපි කියනවා අඝෝෂාක්ෂර කියලා. ඊළඟ පිටුවට යමු. ഘോഷාක්ෂර. එතකොට අඝෝෂ අකුරු 11 හා නිග්ගහීතේ හැර ල කාර්ය අන්ත කොට ඇති ඉතිරි අකුරු 21 ഘോഷාක්ෂර වේ. ලන්තාඤ්ඤේ ഘോഷා. එතකොට අඝෝෂ අකුරු 11 වර්ගයන්ගේ පළමු අකුරු පේලිය පහළටත් දෙවන අකුරු පේලිය පහළටත් ස කාර්යයත් නිග්ගහීතේ නිග්ගහීතේ කියලා කියන්නේ බිඳුව මේ කියන අකුරු හැර අනෙක් ලකාරය අන්ත කොට ඇති මූර්ධ ලකාරය අන්ත කොට ඇති අනිත් අකුරු 21 අපි කියනවා ഘോഷාක්ෂර කියලා. තුන්වෙනි පේලිය වර්ගාක්ෂර වල තුන්වෙනි පේලිය පහළට හතරවෙනි පේලිය පහළට පස්වෙනි පේලිය පහළට යරලව හල සහල කියන යරලව හල කියන අකුරු 21 ഘോഷාක්ෂර කියලා කියනවා. එතකොට ගජඩ දබ ඤනනනම යරලව හල මේ අකුරු 21 ഘോഷාක්ෂර කියලා කියනවා. එතකොට නිග්ගහීතේ අං බිඳුව නිග්ගහීතේ ලෙස හැඳින්වේ. මුල් කාලයේ අකුරු උඩින් බිඳුව ලියන ලද බැවින් සිළුමිණක ආකාරයේ උසුලන අතර තනිව උසුරු විය නොහැකි බැවින් ඊට මුලින් ආකාරයක් යොදා කියනු ලැබේ. බින්දු චූලා මනාකාරෝ නිග්ගහීතන්ති උච්චතේ කේවලස්ස පයෝගත්තා ආකාරෝ සම්නිදීයතේ. එතකොට බිඳුව කියලා කියන්නේ නිග්ගහීතය. මුල් කාලයේ මේ නිග්ගහීතය කියන එක ලියලා තියෙන්නේ අකුරු වලට උඩින්. ඒක නිසා මේක සිළුමිණක ආකාරයක් උසුලනවා. මේ බිඳුව තනියෙන් උච්චාරණය කරන්න බැරි නිසා අපි ඒ බිඳුවට මුලින් අකාරය යොදලා උච්චාරණය කරනවා. ඊළඟට අන්ත්‍යස්ථාක්ෂර යරලව යන අකුරු හතර ස්වර ස්වභාවයත් ව්‍යංජන ස්වභාවයත් අතර පවතින හේයින් මෙනමින් හැඳින්වේ. එතකොට යරලව කියන අකුරු හතර සමහරක් වෙලාවට ස්වර ස්වභාව වෙනුත් ඉන්නවා, සමහරක් වෙලාවට ව්‍යංජන ස්වභාව වෙනුත් ඉන්නවා. ස්වර සහ ව්‍යංජන අතර තිබෙන නිසා අපි මේවට කියනවා අන්ත්‍යස්ථාක්ෂර කියලා. එතකොට මේවා ද්විාක්ෂර ලෙසද අක්ෂර උත්පත්ති ස්ථානවල අසම්පූර්ණයෙන් ස්පර්ශ නොවන හේයින් ඊ සම්පුට්ට ලෙසද හැඳින්වේ. එතකොට මේ අන්ත්‍යස්ථාක්ෂර වලට කියන තවත් නමක් තමයි ද්විාක්ෂර කියලා කියනවා. ඒ වගේම තමයි අක්ෂර උත්පත්ති ස්ථානවල සම්පූර්ණයෙන්ම මේ අකුරු ස්පර්ශ නොවන නිසා ගැටෙන්නේ නැති නිසා
අපි මේවට කියනවා ඊ සම්පුට්ඨ අක්ෂර කියලා. එතකොට අන්ත්‍යස්ථ අක්ෂර වලට කියන තවත් නම් දෙකක් තමයි ද්ව්‍යාක්ෂර සහ ඊ සම්පුට්ඨ කියන අක්ෂර වචන දෙක. එතකොට මේ වචන පිළිබඳව ඔබ මනවින් සැලකිලිමත් වෙන්නට ඕන. ඔබට විභාගයේදී ප්‍රශ්නයක් අහලා තිබ්බොත් ද්ව්‍යාක්ෂර ලියා දක්වන්න නැත්නම් ඊ සම්පුට්ඨ අක්ෂර ලියා දක්වන්න කියලා ඔබ දන්නේ නැත්නම් මේ කියන්නේ ද්ව්‍යාක්ෂර ඊ සම්පුට්ඨ අක්ෂර කියලා කියන්නේ යරලව කියන අන්ත්‍යස්ථාක්ෂර වලට නෙවෙයි කියලා ඔබට ඒකට නිවැරදිව පිළිතුරු ගොඩනගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ වචන දෙක ඔබ මනමින් මතක තබා ගන්නට ඕන කාරණාවක්. ඒ වගේම අපි යම් අක්ෂර උප්පත්ති ස්ථාන කියන කොටසට පළවෙනි එක ගමු. අකවග්ගහ කණ්ඨජා අ කවර්ගය හ කාරේ උගුරෙන් උපදී. එතකොට පාලිය කණ්ඨජ කියලා කියනවා උගුරට. එතකොට උගුරෙන් උපදින අක්ෂර තමයි ආ කියන ස්වර දෙකත් කවර්ගය කාක ගාග ං කියන අකුරුත් හ කාර්යයත් කියන අකුරු උපදින්නේ උගුරෙන්. ඒ නිසා අපි ඒවට කියනවා කණ්ඨජාක්ෂර කියලා. දෙවෙනි එක ඉච වර්ගයා තාලුජා ඊ චවර්ගය ය කාර්ය තල්ලෙන් උපදී. එතකොට තාලුජ කියනවා පාලියෙන් තල්ලට. එතකොට තල්ලෙන් උපදින අකුරු තමයි ඊ කියන ස්වර දෙකත් චාච ජාජ ඤ කියන චවර්ගයත් ය කියන අකුරත් මේ අකුරු ටික තාලුජාක්ෂර කියලා හඳුන්වනවා. තුන්වෙනි එක තවග්ගරලා මුද්දජා. එතකොට මුද්දජාට වර්ගය හා රයන්න මුද්දජ ලයන්න මුදුනින් උපදී. එතකොට මුද්දජා කියන මුදුනින් කියන අර්ථය පාලියෙන්. එතකොට ට වර්ගය ටාට ඩාඩ න කියන ටවර්ගයත් ර ල කියන අකුරුත් මුදුනින් උපදින නිසා අපි ඒවට කියනවා මූර්ධජාක්ෂර කියලා. මුද්දජාක්ෂර. ඊළඟට 4 තවග්ගල සා දන්තජා තවර්ගය ල ස දත් වලින් උපදී. එතකොට දන්තජා කියලා කියන්නේ පාලියෙන් දත් වලට. තවර්ගය තාත දාද න ල ස කියන අකුරු දන්තජාක්ෂර ලෙස හඳුන්වනවා දත් වලින් උපදින නිසා. ඊළඟට 5 උපවග්ගහ ඔට්ටජා ප වර්ගයේ තොල් වලින් උපදී. එතකොට ඔට්ටජ කියන පාලියෙන් තොල් වලට. එතකොට තොල් වලින් උපදින අකුරු තමයි කියන ස්වර දෙකත් පාප භාබ ම කියන පවර්ගයේ අකුරු ටිකත් තොල් වලින් උපදින නිසා අපි මේවට කියනවා ඔට්ටජාක්ෂර නැත්නම් ඔෂ්ටජාක්ෂර කියලා. 6 වෙනි එක ඕ කණ්ඨෝට්ටජෝ. එතකොට ඕ තොල් හා උගුරෙන් උපදී. එතකොට ඕ කියන අකුර ස්ථාන ද්විත්‍යයකින් තමයි උපදින්නේ. ඒ කියන කණ්ඨ කියනවා උගුරට, ඔට්ටජ කියනවා තොල් වලට. තොල් සහ උගුර උපයෝගී කරගෙන උච්චාරණය වන නිසා ඕ කියන එක කණ්ඨෝට්ටජාක්ෂරයක් ලෙස හඳුන්වනවා. ඊළඟ එක 7 වෝ දන්තෝට්ටජෝ ව දත් හා තොල් වලින් උපදී. එතකොට දන්ත කියලා කියනවා දත් වලට, ඔට්ටජ කියනවා තොල් වලට. එතකොට ව කියන අකුර උපදින්නේ තොල් හා දත් උපනිශ්‍රය කරගෙන. ඒ නිසා අපි ඒවට ව කියන අකුරට කියනවා දන්තෝට්ටජ අක්ෂරයක් කියලා. එතකොට ඊළඟ එක තියෙනවා ඒ කණ්ඨ තාලුජෝ. ඒ උගුර හා තල්ලෙන් උපදී. එතකොට කණ්ඨ කියන්නේ උගුරට, තාලුජ කියන්නේ තල්ලට. එතකොට තල්ල හා උගුර උපයෝගී කරගෙන උපනිශ්‍රය කරගෙන උච්චාරණය වෙන නිසා ඒ අකුර කණ්ඨ තාලුජ කියලා අපි හඳුන්වනවා. එතකොට මේ අක්ෂර උප්පත්ති ස්ථාන පිළිබඳව ඔබ නිවැරදිව මේකේ තියෙන සූත්‍ර පාඨයත් එක්ක මතක තියාගන්නට ඕන. බාලාවතර සූත්‍ර පාඨයත් එක්ක මේක මතක තියාගන්නට ඕන. මොකද ඔබට විභාගයේදී අහන්න පුළුවන් කණ්ඨජාක්ෂර මොනවද කියලා. එතකොට කණ්ඨජාක්ෂර ඔබ දන්නවා නම් මේ සූත්‍රයේ අකවග්ගහ කණ්ඨජා කියලා ඔබට ලියන්නට පුළුවන් අයන්නයි ආ කියන අකුරු දෙකයි කවග්ගහ කවර්ගයයි හ කියන අකුරයි කණ්ඨජ කියලා. එතකොට මේක පිළිබඳව ඔබ මනවින් අවධානය යොමු කරන්නට ඕන. අපි ඊළඟ පිටුවට යමු. අක්ෂරයන්ගේ ප්‍රභේද. එතකොට අක්ෂරයන් ප්‍රභේද ස්වර ප්‍රධාන වශයෙන් ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. රස්ව ස්වර සහ දීර්ඝ ස්වර. රස්ව ස්වර කියලා කියනවා ආ ඊ ඌ
ලහු මත්තා තයෝ රස්සා. දීර්ඝ ස්වර ආ ඊ ඌ ඒ ඕ කියන අකුරු. ඒකට කියනවා අඤ්ඤේ දීඝා. වර්ග අක්ෂර 25 ඔබ දන්නවා. කක ගගං චාච ජාජඤ්ඤ ටට ඩඩන තත දදන පප බබම වග පංච පංචසෝ මන්තා. මේ අකුරු 25 වර්ග අක්ෂර. එතකොට අවර්ග අක්ෂර කියලා කියනවා යරලව සහ ල අං. එතකොට වර්ග අක්ෂර 25 හැරුණු කොට ඇති අනෙත් අකුරු වලට අපි කියනවා වර්ග අක්ෂර කියලා. එතකොට අන්ත්‍යස්ථාක්ෂර ය ර ල ව. එතකොට මේ අන්ත්‍යස්ථාක්ෂර වලටම කියන තවත් නමක් තමයි ද්ව්‍යාක්ෂර නැත්නම් ඊසම්පුට්ඨාක්ෂර. නැවතත් අවධාරණය කළා ඒක අපි කියනවා. එතකොට උස්මාක්ෂර කියලා කියනවා ස කියන අකුරත් හ කියන අකුරත්. අගෝස කාචට තප කචට තප ස. එතකොට අගෝස 11යි. වග්ගානම් පඨම ဒုတိ ය සෝචාගෝසා වර්ගයන්ගේ පළමු අකුරු පේළිය 15ට දෙවන අකුරු පේළිය 15ට සහ ස කාර්ය අගෝස කියලා අපි කියනවා. එතකොට ගෝස අකුරු ගජඩ දබ ඤනන නම යරලව හල ලන්තාඤ්ඤේ ගෝසා. අගෝස අකුරු 11 සහ බිඳුව නැත්නම් නිග්ගහීතේ හැරුණු කොට ඇති අනිත් අකුරු 21ට අපි කියනවා ගෝස අකුරු කියලා. නිග්ගහීතේ අං ඉති නිග්ගහීතම්. බිඳුවට අපි කියන්නේ නිග්ගහීතය කියලා. එතකොට අල්ප ප්‍රාණ අකුරු තමයි කචට තප ගජඩ දබ වර්ගයන්ගේ පළමු පෙළ 15 සහ තුන්වෙනි පේළිය 15ට. මේ අකුරු 10 අල්ප ප්‍රාණ අක්ෂර. එතකොට මහ ප්‍රාණ අක්ෂර වර්ගයන්ගේ දෙවන අකුරු පේළිය 15 සහ හතරවෙනි අකුරු පේළිය 15ට ඛ ඡ ඨ ත ඵ ග ජ ඩ ධ භ කියන අකුරු 10 මහ ප්‍රාණ අක්ෂර. එතකොට අභ්‍යාසයක් තියෙනවා එක සිංහලට නගන්න. අකාරාදයෝ පළවෙනි එක අකාරාදයෝ නිග්ගහීතන්තා ඒකචත්තාලී සක්කරා භවಂತಿ. මේක සිංහලට තමයි පරිවර්තනය කරන්නට ඕන. එතකොට අපි පරිවර්තනය කරලා බලමු. අකාරාදයෝ අයන්නේ පටන් නිග්ගහීතන්තා නිග්ගහීතයෙන් අන්තවන අවසන් වන ඒකචත්තාලී සක්කරා අකුරු 41ක් භවಂತಿ වෙති. අයන්නේ පටන් නිග්ගහීතයෙන් අන්තවන අකුරු 41ක් වෙති. එතකොට දෙවෙනි එක එනවා ඒකෝ මනුස්සෝ අක්කරානි දෙස්වා කිම් භෝ ඉදංති අක්කරඤ්ඤුං මනුස්සම් පක්කෝසාපෙත්වා තස්සේසි. එතකොට ඒකෝ මනුස්සෝ එක් මිනිසෙක් අක්කරානි දෙස්වා අකුරු දැක බොහෝ පින්වත කිං ඉදං ඉති මේ කුමක් දැයි අක්කරඤ්ඤුම් අකුරු දන්නා මනුස්සම් මිනිසෙකු පක්කෝසාපෙත්වා කැඳවා දස්සේසි පෙන්වීය. එක් මිනිසෙක් අකුරු දැක පින්වත මේ කුමක් දැයි අකුරු දන්නා මිනිසෙකු කැඳවා පෙන්වීය. එතකොට තුන්වෙනි එක එනවා යෝ නිරුත්තින්න ජානාති පිටකත්තයම් පදේ පදේ විචංකේය වනී අන්ද ගජෝ විය. යමෙක් පිටකත්තයන් ජානාති ත්‍රිපිටකය දැනගත්තද පදේ පදේ විචංකේය පදයක් පදයක් ගානේ පරීක්ෂා කොට නිරුත්තින් නජානාති නිරුත්තිය නොදනී නම් නජානාති නොදනී නම් වනේ අන්ද ගජෝ විය. ඔහු වනේ ඉන්න අන්ද ගජෝ විය අන්ද වූ අලියෙක් වගේ කියලා කියනවා. එතකොට යමෙක් ත්‍රිපිටකය දැනගත්තද පදයක් පදයක් ගානේ පරීක්ෂා කොට නිරුත්තිය නොදනී නම් ඔහු වනේ ඉන්න අන්ද අලියෙක් වගේ කියලා කියනවා. 4 අක්කර චින්තකා ව්‍යාකරණඥයෝ සුග්ගහිත සුත්තා නං අත්තංච පාලිංච පටිබුජ්ජಂತಿ. එතකොට අක්කර චින්තකා කියන ව්‍යාකරණඥයෝ සුග්ගහිත සුත්තා සංග්‍රහ කර සූත්‍රද නං අත්තංච එහි අර්ථයද පාලිංච පාලියද පටිපුජ්ජಂತಿ අවබෝධ කරගනිති.
ව්‍යාකරණඥයෝ සංග්‍රහ කළ සූත්‍රද එහි අර්ථයද පාලියද අවබෝධ කරගනිති. එතකොට 5 ඉදානිපන මුද්දිත පොත්තකානම් සුලභතාය තාලපන්නේසු ලිකන්තා දුර්ලභා හොಂತಿ. ඉදානි දැන් පන වනාහි මුද්දිත පොත්තකානම් මුද්‍රිත පොත් සුලභතාය බොහෝ ඇති නිසා කාලපන්නේසු තාලපන්නේසු තල්පත්වල ලිකන්තා ලියන අය දුර්ලභා හොಂತಿ දුර්ලභ වෙති. එතකොට දැන් වනාහි මුද්‍රිත පොත් බොහෝ ඇති නිසා තල්පත්වල ලියන අය දුර්ලභ වෙති. එතකොට මේ පහේම අපි තේරුම් කියලා අවසానයි. අපි ළඟ පිටුවට යමු. දෙක පාලියට නගන්න. සාමණේර තෙමේ පෑනගෙන පොතෙහි අකුරු ලියා ගුරුවරයාට පෙන්වීය. අපි ඒක විතරක් බලමු. සාමණේර තෙමේ කියනකොට සාමණේරෝ පෑනට අක්කර චංචු ගෙන කියනකොට ආදාය පොතෙහි පොත්තකේ අකුරු ලියා අක්කරානි ලිඛිත්වා ගුරුවරයාට ආචාර්යස්ස පෙන්වීය දස්සේසි. එතකොට සාමණේරෝ අක්කර චංචු ආදාය පොත්තකේ අක්කරානි ලිඛිත්වා ආචාර්යස්ස දස්සේසි. එතකොට අනෙක් හතරට ඔබ උත්තර සපයන්නට ඕන. එතකොට තුන්වෙනි එක කියනවා අර්ථවත් ඒකාක්ෂර පද 20ක් ලියන්න. එතකොට අර්ථවත් අපි ඉගෙන ගත්ත හිතේදී pāli භාෂාවේ තනි අකුරට පවා අර්ථවත් පද තියෙනවා කියලා. උදාහරණයක් වශයෙන් සා කියන්නේ ඇය, යේ කියන්නේ යමෙක්, යෝ කියන්නේ යමෙක්, බොහෝ කියනවා පින්වත් කියන එක. එතකොට සෝ කියනවා හෙතෙම ඔහු කියන අර්ථය. මේ වගේ වචන 20ක් ඔබ හොයලා ලියන්නට ඕන. එතකොට හිස්තැන් පුරවන්න කියලා තියෙනවා අක්ෂර උපදින ස්ථානීය බාලාවතාර සූත්‍ර පාඨය. උදාහරණයක් වශයෙන් මෙතන ව කියන අක්ෂරය දීලා තිනවා. උපදින ස්ථානයේ තමයි දස් සහ තොල්. බාලාවතාර සූත්‍ර පාඨයේ තමයි වෝ දන්තෝට්ටජෝ. එතකොට අනිත් අකුරු වලත් ඔබ බලලා අර අපි හිතේ අක්ෂර උප්පත්ති ස්ථාන පිළිබඳව කතා කළා. ඒ කොටසට ගිහිල්ලා ඒ පිළිබඳව නැවත ඒක බලලා ඔබ මේ කොටස සම්පූර්ණ කරන්නට ඕන. එතකොට පස්වෙනි එක පහත දැක්වෙන පදවල අක්ෂර වින්‍යාසය නිවැරදි කොට ලියන්න. එතකොට මෙතන දීලා තියෙන වැරදි අක්ෂර අපි නිවැරදි කරලා මේක ලියන්නට ඕන. උදාහරණයක් වශයෙන් පළවෙනි එක ගමු අපි අනනෝ කියන තැන. අනනෝ කියන තැන දෙවෙනියට මූර්ධජ නයන්නක් එන්නට බෑ. එතකොට අයනට පස්සෙන් එන නයන්න එන්න ඕන දන්තජ නයන්න. එතකොට මූර්ධජ නයන්න අවසානට යනවා. තුන්වෙනියට යනවා. එතකොට ඊගේ පදේ නිවැරදි පදේ ඉන්නේ අයන්න, දන්තජ නයන්න, අන නෝ මූර්ධජ නෝ කාරේ. එතකොට තුන්වෙනි එක විශේෂයෙන් අරගෙන බලමු. විශේෂං කියලා තියෙන තැන පාලි භාෂාවේ අක්ෂරමාලාව පිළිබඳව හදාරනකොට ඔබට දකින්නට ලැබෙන්නට ඇති පාලි භාෂාවේ මේ සයනු දෙක දකින්නට පුළුවන්කමක් ඇත්තේ නැහැ. මූර්ධජ සයන සහ අපි සිංහලෙන් කියන තාලුජ සයන කියන මේ අකුරු දෙක අපිට දකින්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. එතකොට පාලි භාෂාවේ යම් තැනක මේ වචන දෙක තිබුණා නම් ඒක වැරදි. මේ අකුරු දෙක තිබෙනවා නම් ඒක වැරදි. එතකොට මෙතෙන්ට එන්න ඕන දන්තජ සයනු දෙකක්. විශේ කියන තැන සයන්න දන්තජ වෙන්නට ඕන. අවසාන තිබෙන සයන්න දන්තජ වෙන්නට ඕන. විශේෂයෙන් මේක මතක තියාගන්න. එතකොට අනෙත් අටට ඔබ පිළිතුරු සපයන්නට ඕන. අපි ළඟ පිටුවට යමු. මේකේ පැවරුම කියන කොටසේ ඔබට තිබෙනවා මෙම පාඩමේ අන්තර්ගත සියලු අභ්‍යාස සම්පූර්ණ කරන්න. එතකොට මේ පාඩමේ අපට හම්බුණ අභ්‍යාස කිහිපයක් ඒකෙන් සමහරක් ඒවා අපි කතා කළා සම්පූර්ණ කරලා දැන් තමයි තවත් ඔබට කරන්නට කියලා මම මතක් කරපු කොටස් තිබෙනවා. ඒ කොටස් ඔබ කරලා සම්පූර්ණ කරලා ඒ පිළිබඳව පාලි භාෂාව පිළිබඳව දන්නා කෙනෙකුට හෝ ඔබගේ පිරිවෙනේ ආචාර්යවරයාට හෝ පෙන්නලා ඒකේ නිර්වද්‍යභාවය ඔබ සනාථ කරගන්නට ඕන. ඒ වගේම තමයි පදපිළිවෙල කටපාඩම් කරගන්න. එතකොට මේකේ පදපිළිවෙලක් දීලා තිබුණාම අර සමන්තපාසාදිකා විනයට්ට කතාවේ කොටස යටතේ පදපිළිවෙලක් ඔබට දීලා තිබෙනවා. එතකොට මේ පදපිළිවෙල තියෙන පදවල අර්ථ මැනවින් දැනගන්න. එතකොට ඔබට පරිවර්තනය කිරීමේදී ඉතාමත් වැදගත් වෙනවා, ප්‍රයෝජනවත් වෙනවා.
තුන්වෙනි එක තියෙනවා. මෙම පාඩමේ අන්තර්ගත පරිවර්තන කොටස හොඳින් කටපාඩම් කරගන්න. එතකොට ඔබට දීලා තිබෙනවා සමන්තපාසාදිකා විනය අට කතාවේ පරිවර්තනය කරන්න කොටස් ගාථා 3. ඒ ගාථා ත්‍රිත්වයේ තිබෙන අර්ථය මැනවින් ඔබට කියන්නට සහ ලියන්නට පුළුවන් වන ආකාරයෙන් හොඳට පාඩම් කරගන්නට ඕන, වාචෝද්ග්‍රහණය කරන්නට ඕන. ඔබට මම ඒ සඳහා ඉදිරිපත් කළෙත් විනය අට කතාවෙම තියෙන අර්ථය. ඒ නිසා ඔබ නිවැරදිව මේ අර්ථය ලියන්නට පුළුවන් නම් ඔබට ලබා ගන්න පුළුවන් ඉහළම ලකුණු ප්‍රමාණය ලබා ගන්න පුළුවන්කම තිබෙනවා. එතකොට අද පාඩමේදී අපි පරිවර්තන කොටසක් කතා කරා. ඒ වගේම තමයි අක්ෂර පිළිබඳව කතා කරා. අක්ෂර උත්පත්ති ස්ථාන පිළිබඳව කතා කරා. ඔබට යම් දැනුමක් ලැබෙන්නට ඇති කියලා හිතනවා. ඉතින් අද පාඩම හා සම්බන්ධ වුණු සහභාගී වුණු ඔබ හැම දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් සතර දළදා වහන්සේලාගේ සරණින් ජයශ්‍රී මහ සරණින් ඔබ හැම දෙනා කරන සියලු කටයුතු සාර්ථක වේවා. හැම දිනාටම නිදුක් නිරෝගී භාවය නිරන්තරයෙන්ම ලැබේවා. හැම දිනාටම තෙරුවන් සරණයි.